आयुबोवन සුබ දවසක්. අපි වායු නියම පාඩමේ තියරි අන්තිම කොටස තමයි අද සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි ගිය වීඩියෝ එකේ අන්තිමට කතා කරා ගැටලුවක් වර්ග මධ්‍යන්න මූල වේගය සම්බන්ධව. එතෙන්දී අපිට පිළිතුරේදී හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් කියන වායු දෙක සලකලා එකම උෂ්ණත්වයේදී සෙල්සියස් 25 දී වෙන වෙනම හයිඩ්‍රජන් වල සහ නයිට්‍රජන් වල අපි වර්ග මධ්‍යන්න මූල වේගය හෙව්වා. එතෙන්දී හයිඩ්‍රජන් වායුවේ වර්ග මධ්‍යන්න මූල වේගයේ විදිහට අපිට ආවා 1927.8ක්. මෙයාගේ 1927.8ක් ආවා ms ඍණ 1 තප්පරයට මීටර් වලින්. එතකොට මේ මෞලික ස්කන්ධය මෙයාගේ ග්‍රෑම් 4යි. හයිඩ්‍රජන් වල මෙයාගේ වර්ග මධ්‍යන්න මූල වේගය ආව 1927.8ක් තප්පරයට මීටර. ඒ වගේම නයිට්‍රජන් වායුවේ N2 වායුවේ මෙයාගේ මෞලික ස්කන්ධය ග්‍රෑම් 28ක්. මෞලයට ග්‍රෑම්. එතකොට මෙයාගේ ආවා වර්ග මධ්‍යන්න මූල වේගය 515.2ක්. 515.2ක් ms ඍණ 1. අපි මේ දෙන්නගේ ගණනය කරේ එකම උෂ්ණත්වයේදී සෙල්සියස් 25 දී. සෙල්සියස් 25 කියන උෂ්ණත්වයේ තමයි බැලුවේ. දැන් අපිට පේනවා මේ එකම උෂ්ණත්වයේදී වායුන් දෙකක වර්ග මධ්‍යන්න මූල වේග ගණනය කරාම අපිට සැහැල්ලු එකේ වර්ග මධ්‍යන්න මූල වේගය වැඩි අගයක් එනවා. ඒ වගේම බර වායුවේ වර්ග මධ්‍යන්න මූල වේගය අඩු අගයක් එනවා. සැහැල්ලු එකේ වැඩි අගයක් එනවා, බර එකේ අඩු අගයක් එනවා. ඒකට ඔකට හේතුව මේ චාලක ශක්තියින් එකම උෂ්ණත්වයේදී සමාන වෙන්න ඕන. ඒකට චාලක ශක්තිය කියන එක අපි ගන්නේ භාගයයි m c වර්ග භාග. එතකොට මේ අණුවක ස්කන්ධය ගත්තොත් ස්කන්ධය වැඩි කෙනාගේ වර්ග මධ්‍යන්න මූලාගේ අඩු වුණොත් තමයි මේ ශක්තියින් සමාන වෙන්න පුළුවන්. මොකද m වැඩි වුණොත් මෙයා අඩු වෙන්න ඕන, m අඩු වුණොත් මෙයා වැඩි වෙන්න ඕන. එතකොට තමයි එකම උෂ්ණත්වයේදී වායුන් දෙකක චාලක ශක්තියින් සමානයි කියලා අපිට ගන්න පුළුවන්. මෙතෙන්දි බලන්න. එතකොට එකම චාලක ශක්තියක් අත්කර ගැනීම පිණිස තමයි මේ සැහැල්ලු වායුවේ වර්ග මධ්‍යන්න මූල වේගය වැඩි වෙලා තියෙන්නේ. අපිට ඔබ සමීකරණයෙන් ව්‍යුත්පන්න කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ PV සමානයි 3n1 mnc වර්ග භා කියන සමීකරණයෙන් මේක උෂ්ණත්වයට සමානුපාතික වෙනවා. මොකද උෂ්ණත්වයේ මත පමණයි රඳාපවතින්නේ කියන එක තමයි අපි ඔප්පු කරගන්න ඕනේ. චාලක ශක්තිය උෂ්ණත්වයේ මත තමයි රඳාපවතින්නේ. වායු වර්ගයේ මත වෙනස් වෙන්නේ නැහැ කියන එක අපිට ඔප්පු කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. PV සමානයි 3n1 mnc වර්ග භා කියන සමීකරණය. එතකොට චාලක ශක්තිය භාගයයි mc වර්ග භා වලින් දක්වන්න පුළුවන් හින්දා මේ සමීකරණයේ මේ පැත්ත මම දෙකෙන් වැඩි කරලා ආයි දෙකෙන් බෙදනවා. එතකොට දෙකෙන් වැඩි කරලා දෙකෙන් බෙදුවා කියන්නේ වෙනසක් වෙන්නේ නැහැ. අපිට පහසුව පිණිස අපි කරන්නේ. එතකොට PV සමානයි කියලා ගන්න පුළුවන්. දෙකෙන් වැඩි කරලා 3n 2යි n කියන එක ගන්නවා මෙතෙන්ට 3n 2යි n වැඩි කිරීම භාගයයි mc වර්ග භා. භාගයයි mc වර්ග භා. එතකොට ඔය විදිහට අපි මේක සකස් කරගත්තාම අපිට පේනවා මෙන්න මේ චාලක ශක්ති පදය. චාලක ශක්තිය දැක්වෙන පදය. දැන් PV කියන එක අපි කලින් පරිපූර්ණ වායු සමීකරණයේදී ගොඩනගාගෙන තියෙනවා PV කියන එක nRT ට සමානයි කියලා. එතකොට PV කියන එක nRT ට සමාන හින්දා PV සමාන හින්දා nRT ට. එතකොට අපිට මෙතන PV වෙනුවට nRT දාන්න පුළුවන්. nRT සමානයි 3n 2n වැඩි කිරීම භාගයයි
mc වර්ග බාර. ඔන්න ඔය විදිහට සමීකරණය සකස් කරගෙන අපිට මේකේ පෙන්නලා තියෙනවා බලන්න එතන ඒ අදාළ පිටුවේ පිටු අංක 17 එතන පෙන්නලා තියෙනවා අන්තිමට මෙන්න මෙහෙම සමීකරණයක් ke සමානයි 2 3යි rt. ke කියන්නේ kinetic energy චාලක ශක්තිය 2 3යි rt. එතකොට අපිට පේනවා චාලක ශක්තිය කියන එක රඳා පවතින R කියන එක නියතයක් හින්දා T කියන එක මත. ඒතකොට උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වෙනවා කියන එක එතන පැහැදිලි වෙනවා. එතකොට වායුවක චාලක ශක්තිය කෙල්වින් උෂ්ණත්වයේ මත පමණක් රඳා පවතී කියලා ප්‍රකාශයක් දුන්නොත් ඒ ප්‍රකාශය නිවැරදි. එතන අරගෙන තියෙනවා බලන්න KB කියලා බෝල්ට්ස්මාන් නියතය කියලා එකක්. අපි බෝල්ට්ස්මාන් නියතය ගැන මම කතා කරන්නේ නැත්තේ තවම මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් ව්‍යාප්තිය කියන එක අපි ඉගෙන ගත්තේ නැති හින්දා අපි ඒක බලමු. එතකොට ඔතන කියන්නේ මොකක්ද කියන එක තවදුරටත් පැහැදිලි වෙනවා. මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් ව්‍යාප්තිය තියෙනවා අපිට ඊළඟට ඉගෙන ගන්න. දැන් මෙතන අපි හොඳින් තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. දැන් අපි ඉස්සර වෙලා හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් වල වර්ග මධ්‍යන්න මූලාගය නිශ්චිතව මෙන්න මේ ගාන කියලා හොයාගත්තට ඔය වායු සාම්පල් එකේ ගත්තොත් ඕකේ තියෙන වායු අපි හිතුව මේ හයිඩ්‍රජන් වායු සාම්පල් එක කියලා. මේකේ තියෙන හයිඩ්‍රජන් වායු අණු වලට එකිනෙකට වෙනස් වේග තියෙනවා. එතකොට මේක බිඳුවේ ඉඳලම තියෙන්න පුළුවන්. දැන් අපි ගත්ත උතන හයිඩ්‍රජන් වලට ආවේ 1927.8යි. 1927.8යි කියලා වර්ග මධ්‍යන්න මූල වේගය ආවට මේගොල්ලොන්ගේ සාමාන්‍ය වේගය ගත්තොත් බිඳුවේ ඉඳලා මේ ගාන ඉක්මවා යන විදිහේ වේගයක් දක්වා ව්‍යාප්ත වෙන විවිධ වේග තියෙනවා. දැන් ඔන්නෝක තමයි අපි පෙන්නන්නේ මේ මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් ව්‍යාප්තිය. දැන් මෙන්න මේ y අක්ෂයට ගන්නවා දෙන ලද වේගයක් සහිත අනුභාගය. මේ පැත්තට ගන්නවා දෙන ලද වේගයක් සහිත අනුභාගය. මෙතන තියෙන y අක්ෂයෙන් දෙන ලද වේගයක් සහිත අනුභාගය. එතකොට x අක්ෂයට අරගෙන තියෙනවා අණුක වේගය ms ඍණ 1. x වලට අරගෙන තියෙනවා අණුක වේගය. අණුක වේගය ඒකක වලින් ms ඍණ 1. දැන් අපි එක උෂ්ණත්වයක් සලකමු කෙල්වින් 300 කියන උෂ්ණත්වය. කෙල්වින් 300 දී හොඳින් බලන්න මෙතන වක්‍රය මෙන්න මේ විදිහට තියෙනවා. මේක බිඳුවෙන් පටන් ගන්නවා මෙහෙම වැඩි වෙලා ගිහිල්ලා ඊට පස්සේ අඩු වෙලා යනවා. වැඩි වෙලා ගිහිල්ලා අඩු වෙලා යනවා. දැන් බලන්න මෙතෙන් තියෙන වේගය ගත්තොත් අණුවල වේගය බිඳුව වට ආසන්න අගයක් තියෙනවා. මේ හරියදි ගත්තොත් නිකන් මධ්‍යස්ථ වේගයක් තියෙනවා. මේ හරියදි ගත්තොත් උපරිම වේගයක් තියෙනවා. එතකොට මේ මෙතන මේ උසින් දැක්වෙන්නේ මෙන්න මේ වේගය තමයි වැඩිම අනුගානකට තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේ අපි ගත්තොත් මේ පැත්තට විවිධ වේග තියෙනවා. බිඳුව වේගය මෙච්චර ප්‍රමාණයකට තියෙනවා. එතකොට මේ වගේ වේගයක් මේ වගේ සංඛ්‍යාවකට තියෙනවා. මෙන්න මේ හරියේ තියෙන වේගය වැඩිම ගානකට තියෙනවා නෝ. වැඩිම වේගය නෙමෙයි මෙන්න මේ වේගය මධ්‍යස්ථ වේගයක්. මේ වේගය වැඩි අනුභාගයකට තියෙනවා. වැඩි අණු කොටසකට තියෙනවා. එතකොට අන්න ඒ විදිහට මේගොල්ලොන්ගේ මේ උෂ්ණත්වයේදී විවිධ වේග තියෙන අණු කොටස් වලින් වැඩිම අණු කොටසකට අයිති වේගයට අපි වචනයක් කියනවා උපරිම සසම්භාවී වේගය කියලා. උපරිම සසම්භාවී වේගය කියලා කියන්නේ වැඩිම අණු කොටසකට අයිති වන වේගයට.
එතකොට අපි මේකේ උෂ්ණත්වය කෙල්වින් 300යි කියලා කිව්වා. කෙල්වින් 300යි කියලා කිව්වා. දැන් මෙන්න මේ වායු සාම්පලයට තමයි ඔය යන්නේ කියලා හිතන්න. දැන් අපි මේ වායු සාම්පලයේ උෂ්ණත්වය වැඩි කරනවා. උෂ්ණත්වය වැඩි කරොත් කෙල්වින් 500ට වගේ මේ අණු වලට වේග වැඩි වෙනවා. වේග වැඩි වෙනවා. වැඩි වුණාට මෙතන තියෙන අණු ප්‍රමාණය නියතයි. එතකොට මෙන්න මේක වර්ගඵලයෙන් ප්‍රමාණය දක්වනවා. එතකොට ඔය ප්‍රමාණය වෙනස් වෙන්න බෑ. හැබැයි අර වැඩිම අණු කොටසකට අයිති වේගයක් තිබුණානේ. මේ යගේ උෂ්ණත්වය වැඩි කරාම වැඩිම අණු කොටසකට අයිති වේගය මීට වඩා වැඩි වෙනවා. එතකොට ප්‍රස්ථාරයේ උසම තැන අනුරූප වෙන්න ඕන මීට වඩා වැඩි අගයකට. බලන්න එක කෙල්වින් 500 පෙන්නලා තියෙනවා. කෙල්වින් 500 පෙන්නලා තියෙනකොට මේක මෙහෙම පහත් වෙලා ඉස්සරහට යනවා. එතකොට දැන් මෙන්න මේ වගේ අගයක් තමයි පෙන්වන්නේ උපරිම සසම්භාවී වේගය කියන එක. එතකොට උපරිම අණු කොටසකට අයිතිවන වේගය. වැඩිම අණු කොටසකට අයිතිවන වේගය. එතකොට අපි මේකේ උෂ්ණත්වය තවදුරටත් වැඩි කරොත් දැන් මෙතන කෙල්වින් 500යි. අපි මේකේ තවදුරටත් වැඩි කරොත් මොකද වෙන්නේ? තවදුරටත් මේ ප්‍රස්ථාරය පහත් වෙනවා. තවදුරටත් මේ ප්‍රස්ථාරය පහත් වෙලා මෙහෙම ඉස්සරහට යනවා. එතකොට ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙන්න වැඩිම අණු කොටසකට අයිති වන වේගය වැඩි අගයක් ගන්නවා. මේ අගයට වඩා කෙල්වින් 500 අගය වැඩි, ඊට වඩා කෙල්වින් 700 අගය වැඩි. ඒක තමයි අපි එතනින් තේරුම් ගත යුතු කාරණේ. ඒ වගේම අපි එකම උෂ්ණත්වය පාවිච්චි කරලා විවිධ වායුන් ගත්තොත් අපි එකම උෂ්ණත්වය පාවිච්චි කරලා විවිධ වායුන් ගන්නවා. එක වෙලාවක හයිඩ්‍රජන් ගන්නවා, තව වෙලාවක නයිට්‍රජන් ගන්නවා කියලා හිතන්න. එතකොට එකම උෂ්ණත්වය පාවිච්චි කරලා හයිඩ්‍රජන් ගත්තොත් මොකද වෙන්නේ? උතර ප්‍රස්ථාරයෙන් බලන්න පෙන්නලා දෙනවා. හයිඩ්‍රජන් වල අන්න අර වැඩි උෂ්ණත්ව වගේ හැසිරීමක් තියෙනවා. වායුව සැහැල්ලු හින්දා ඒගොල්ලෝගේ අර වැඩිම අණු කොටසකට අයිති වෙන වේගය වැඩි වෙනවා. ඒ වගේම බරින් වැඩි වායුව මෙන්න මේ අඩු උෂ්ණත්වයේ හැසිරීම වගේ. බරින් වැඩි වායුව වෙනකොට බලන්න Cl2 පෙන්නලා තියෙන විතර ප්‍රස්ථාරේ මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් ඇඳලා තියෙනවා බලන්න. අපිට මේ ප්‍රස්ථාරෙම වගේ එකක් පෙන්නලා තියෙනවා Cl2N2H2. එතකොට මේක නෙමෙයි මම මේ ප්‍රස්ථාරය අඳින්නේ. දැන් මේ උෂ්ණත්වයක අමතක කරන්න ඒක ඉවරයි. එතකොට මම ආයි අඳින්න නැතුව මේකෙම අඳිනවා එන්නේ තත්ත්ව තුන. මෙතන අපිට ඉදිරිපත් කරන්න පුළුවන් එහෙනම් එකම උෂ්ණත්වය අපි සලකපු අවස්ථාවක් ඔය. උෂ්ණත්වය එකම උෂ්ණත්වය. අපි හිතමු කෙල්වින් 300 උෂ්ණත්වය තමයි මේ අවස්ථාවට සලකන්නේ. කෙල්වින් 300 කියන උෂ්ණත්වය. එතකොට බරින් වැඩිම වායුව Cl2. මෙයා. ඊළඟ මේක N2 මේක H2. එතකොට මේ හැසිරීමට හේතුව එකම උෂ්ණත්වය. නමුත් මේගොල්ලෝ සැහැල්ලු හින්දා තමයි මේගොල්ලෝන්ගේ අර වැඩිම අණු කොටසකට අයිති වෙන වේගය වැඩි අගයක් අරගෙන තියෙන්නේ. මෙයාගේ අඩු අගයක් අරගෙන තියෙන්නේ. එතකොට ඕක තමයි මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් ව්‍යාප්තියෙන් අපිට නිරූපණය කරන්නේ. හරි. අපි ඊළඟට බලමු තාත්වික වායු එහෙම නැත්නම් සත්‍ය වායු වලට ගැළපෙන පරිදි පරිපූර්ණ වායු සමීකරණය සංශෝධනයක් කරන්නේ කොහොමද කියලා. දැන් ඇත්තටම අපිට විභාගයේදී ප්‍රශ්නයක් ආවත් වෙනත් ගැටලුවක් ආවත් අපිට දෙන්නේ අපි දන්න වායුවක් සම්බන්ධව. එක්ක හයිඩ්‍රජන්, එක්ක නයිට්‍රජන්, එක්ක කාබන් ඩයොක්සයිඩ් ඒ වගේ වායුවක් ගැන කියලා තමයි අපිට ගණනය කිරීමක් කරන්න කියලා කියන්නේ. ඉතින් ඒවා අපි දන්න වායු. ඒවට අපි තව නමක් කියනවා සත්‍ය වායු. එතකොට මේ සත්‍ය වායු වලට තව නමක් කියනවා තාත්වික වායු කියලා. ওই තාත්වික වායු වලට අපි ගණන් හදන්නේ පරිපූර්ණ වායු සමීකරණය දාලා. එතකොට අපි උපකල්පනයක් කරනවා මේ වායු පරිපූර්ණයි කියලා. හැබැයි පරිපූර්ණ නැහැ. ඒතර පරිපූර්ණයි කියන උපකල්පනය මත තමයි අපි ගණනය කිරීම කරන්නේ. දැන් බලන්න මෙතන ඔය 18 වෙනි පිටුවේ පෙන්නලා තියෙනවා මෙන්න මේ සම්පීඩ්‍යතා සාධකය කියලා එකක්. දැන් PV සමානයි nRT කියන සමීකරණය පරිපූර්ණ වායු මවුල එකකට අපි ලිව්වොත් PV සමානයි RT වෙනවා.
n වලගේ එකක් වෙනවා. මවුල් එකකට ගත්තොත්. එතකොට PV සමානයි RT වල මෙන්න මේ PV බෙදීම RT කියන අගය එකක් වෙනවා පරිපූර්ණ වායුවක. ඔකට අපි කියනවා සම්පීඩ්‍යතා සාධකය Z කියලා. සම්පීඩ්‍යතා සාධකය කියලා මේකට කියනවා. සම්පීඩ්‍යතා සාධකය. එතකොට පරිපූර්ණ වායුවක අපි ප්‍රස්ථාරයක් ඇන්දොත් y අක්ෂයට අරගෙන මේ සම්පීඩ්‍යතා සාධකය දක්වන්න පුළුවන් මේ හරියෙන් 1 කියලා. 1 කියලා දක්වන්න පුළුවන්. එතකොට මේ z කියන එක තමයි y අක්ෂයට ගත්තේ. z සමානයි PV බෙදීම RT. එතකොට z වලගේ 1යි. සම්පීඩ්‍යතා සාධකය 1යි. පරිපූර්ණ වායු වල අපි මෙන්න මේ x අක්ෂයට ගන්නවා පීඩනය. x අක්ෂයට ගන්නවා පීඩනය. ඒතර පීඩනය ගත්තහම අපි පරිපූර්ණ වායුවක් සැලකුවොත් පරිපූර්ණ වායු මවුල එකක් මේන් සමානයි 1යි කියන අවස්ථාව. පරිපූර්ණ වායු මවුල එකක් සැලකුවොත් ගැටලුවක් නැහැ සම්පීඩ්‍යතා සාධක එකක් වෙනවා. එතකොට පීඩනය වැඩි කරා කියලා එක වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට නියතව තියෙනවා. එකේම තියෙනවා. ඒතකොට ඕක මත අපිට ලියන්න පුළුවන් පරිපූර්ණ වායුව කියලා. මේ පරිපූර්ණ වායුව. අපි වෙනත් වායුවක් සැලකුවොත් බලන්න එතන සලකලා තියෙනවා හීලියම්. හීලියම් සලකනකොට මේක මෙහෙම වෙනස් වෙලා තියෙනවා. එතකොට ඒකයාගේ එකක් වෙන්නේ නැහැ. මොකද මෙයා තාත්වික වායුවක්, පරිපූර්ණ වායුවක් නෙමෙයි. ඒ වගේම අපි CH4 සැලකුවොත් ඊට වඩා වෙනත් හැසිරීමක් තියෙන්නේ. මෙහෙම අඩු වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට මේ තියෙන්නේ CH4 මීතේන් කියන වායුව. එයාගේ මෞලික ස්කන්ධය 18ක්. එතකොට මෞලික ස්කන්ධය 28ක් වෙච්ච කාබන් මොනොක්සයිඩ් වගේ සැලකුවොත් එයාගේ වැඩි වෙලා තියෙනවා මේ විදිහට. මේකටත් වඩා වෙනස් හැසිරීමක්. එතකොට මේ අරගෙන තියෙන්නේ කාබන් මොනොක්සයිඩ්. එහෙනම් අපිට තේරෙනවා මේ සම්පීඩ්‍යතා සාධකයේ එකක් වීම ගැලපෙන්නේ පරිපූර්ණ වායු වලට. තාත්වික වායු වල එක වෙනස් වෙනවා. ඒකට අපි කියනවා අපගමනය වෙනවා කියලා. එතකොට මේ අපගමනය අපි උෂ්ණත්වය වෙනස් කරොත් පීඩනය වෙනස් කරොත් කොහොමද වෙන්නේ? අපි දැන් මේ පීඩනය වැඩි කරනකොට අපගමනය වෙනස් වෙන විදිහ මේ. අපි උෂ්ණත්වය වෙනස් කරොත් කොහොමද වෙනස් වෙන්නේ කියලා බලමු. මෙහෙම ප්‍රස්ථාරයක් පෙන්නලා තියෙනවා. එතකොට මේකේ y අක්ෂයට අරගෙන තියෙනවා සම්පීඩ්‍යතා සාධකය. එතකොට ඒකෙත් අර විදිහට මේ ගන්නේ සම්පීඩ්‍යතා සාධකයේ Z කියන එක. Z එකක් වෙලා තියෙනවා පරිපූර්ණ වායු වල. Z වලගේ එකයි මේ පරිපූර්ණ වායුව. පරිපූර්ණ වායුව. මේකේ දැන් x අක්ෂයට ගත්තේ පීඩනය. ඔතෙන්දී x අක්ෂයට අරගෙන තියෙන්නේ පීඩනය. නමුත් උෂ්ණත්වය වෙනස් කරලා තියෙනවා. දැන් මෙතන x වලට ගන්නවා පීඩනය මේ විදිහටම. මේ විදිහටම පීඩනය ගන්නවා. නමුත් අපි ප්‍රස්ථාර දැන් මෙතන මේ ඔක්කොම එකම උෂ්ණත්වයේදී අරගෙන තියෙනවා. මෙතෙන්දී උෂ්ණත්වය වෙනස් කරලා තියෙනවා. කෙල්වින් 200, කෙල්වින් 500, කෙල්වින් 650, කෙල්වින් 1000. එකම වායුව සලකන්නේ. මෙතන වායු කීපයක් නේ. මෙතන අපි සලකන්නේ CH4 කියන මීතේන් කියන වායුව. මීතේන් කියන වායුව විවිධ උෂ්ණත්ව තත්ත්ව යටතේ සලකලා තියෙනවා. එතකොට බලන්න උෂ්ණත්වය කෙල්වින් 200 කියන අවස්ථාවේදී මෙයාගේ හැසිරීම මෙන්න මේ වගේ. ඔන්න ඔහොම හැසිරීමක් තියෙනවා. මේ කෙල්වින් 200 කියන උෂ්ණත්වය. කෙල්වින් 200 කියන උෂ්ණත්වය. ඊට පස්සේ කෙල්වින් 500 කියන තත්ත්වයේදී අපගමනය අඩුයි. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි කෙල්වින් 500 කියන උෂ්ණත්වයේ. කෙල්වින් 650 වගේ වෙනකොට ඊටත් වඩා අඩු වෙලා තියෙනවා. නිකන් මේ පරිපූර්ණ වායු වලට ළඟින් යනවා. කෙල්වින් 1000 වගේ වෙනකොට තවත් අපගමනය අඩු වෙලා තියෙනවා. එහෙනම් අපි මෙතනින් තේරුම් ගත යුතු කාරණය
තාත්වික වායු පරිපූර්ණ හැසිරීමට ලං වෙන්නේ වැඩි උෂ්ණත්වයේදී සහ අඩු පීඩනයේදී. වැඩි උෂ්ණත්වයේදී සහ අඩු පීඩනයේදී. දැන් මෙතන පීඩනය පෙන්නලා තියෙනවා බලන්න 300යි 600යි 900යි වගේ තත්ත්ව තුනක්. මේ තියෙන 300, මේ තියෙන 600, මේ තියෙන 900. ATM වායු ගෝල වලින්. දැන් මේ ප්‍රස්ථාර වලින් පැහැදිලිව පේනවා උෂ්ණත්වය වැඩි කරනකොට පරිපූර්ණ හැසිරීමට ආසන්න වෙනවා වගේම පීඩනය අඩු පීඩනයේදී තමයි පරිපූර්ණ තත්වයට වඩා ලං වෙන්නේ. පීඩනය වැඩි වෙන්න පරිපූර්ණ තත්වෙන් අපගමනය වීම වැඩි. ඒක අපිට ඕක බලලා ඔහොම පේනවා වගේම ඔකට හේතුව මොකක්ද කියලා අපිට තර්කානුකූලව ඔප්පු කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. දැන් අපි වැඩි පීඩන අවස්ථාවකදී කියන්නේ පරිමාව අඩු අවස්ථාවකදී බලන්න මෙහෙම දැන් අපි පරිපූර්ණ වායු වලට පරිමාවක් නැහැ කියලා ගන්නවා. හැබැයි පරිමාවක් තියෙනවා. අපි ඔය වගේ පරිමාවකුත් සලකනවා මේ වගේ පරිමාවකුත් සලකනවා. දැන් මෙතන මේ වායු අණු වල පරිමාව නොසලකා හරින එක සාධාරණද? මේ අවස්ථාවේ වායු අණු වල පරිමාව නොසලකා හරින එක ඊට වඩා සාධාරණයි. මොකද මේකේ පරිමාවට සාපේක්ෂව මෙතන 500ට සාපේක්ෂව මේගොල්ලෝගේ එකක් නම් අතහැරලා දානවා. මෙතන 5000ක් තියෙනවා 5000ට සාපේක්ෂව එක කියන එක අතහැරලා දාන එක ඊට වඩා පහසුයි. එතකොට මේ වගේ පරිමාව වැඩි අවස්ථාවලදී අපිට තාත්වික වායු මොකද වෙන්නේ? ඒව අතර ආකර්ෂණ බල ගොඩක් අවමයි. අපි පරිපූර්ණ වායු කියලා කියන්නේ ඒව අතර ආකර්ෂණ විකර්ෂණ බල නැහැ කියලා. ඒතර තාත්වික වායු වල ඇත්තටම ආකර්ෂණ විකර්ෂණ බල තියෙනවා. හැබැයි අඩු පරිමාවකදී ඒගොල්ලෝ ළඟින් ඉන්නකොට ඒව අතර ක්‍රියාත්මක වෙන ආකර්ෂණ විකර්ෂණ බල වලට වඩා අඩුයි. ඒගොල්ලෝ ලොකු පරිමාවක් තුල ඉන්නකොට ඒගොල්ලෝ අතර ක්‍රියාත්මක වෙන ආකර්ෂණ හා විකර්ෂණ බල. එතකොට ආකර්ෂණ හා විකර්ෂණ බල නොමැති පරිපූර්ණ වායු කියලා තාත්වික වායු හිතන එක සාධාරණ වෙන්නේ වැඩි පරිමාවකදී. එනම් අඩු උෂ්ණත්වයකදී. ඒ වගේම වැඩි උෂ්ණත්වයක් වෙනකොට මොකද වෙන්නේ? අංශ වල වේග වැඩි, චලනය වැඩි. එතකොටත් ඒගොල්ලෝ පරිපූර්ණ හැසිරීමට දක්වන ඒ කියන්නේ ආක්ෂාන්න වීම, පරිපූර්ණ හැසිරීමට ලං වීම වැඩි. ඒ හින්දා මතක තියාගන්න තාත්වික වායු පරිපූර්ණයි කියලා අපි උපකල්පනය කළාට ඒක වඩාත් සාධාරණ වෙන්නේ වැඩි උෂ්ණත්වයේදී සහ අඩු පීඩනයේදී. පීඩනය වැඩි වෙනකොට සහ උෂ්ණත්වය අඩු වෙනකොට ඒගොල්ලෝගේ අපගමනය වැඩි. ඒතර ඔය කාරණා ටික සම්බන්ධව අපිට නිවැරදි අවබෝධය තියෙන්න ඕන. ඊළඟට මෙන්න මේ පරිපූර්ණ වායු තාත්වික වායු අතර තියෙන වෙනස්කම් බලලා තාත්වික වායු වලට පරිපූර්ණ වායු සමීකරණය දානකොට මෙන්න මේ ශෝධන සහිතව ඉදිරිපත් කරන්න කියලා වැන් ඩර් වාල්ස් විසින් ඉදිරිපත් කරලා තියෙනවා වැන් ඩර් වාල්ස් සමීකරණය. වැන් ඩර් වාල්ස් සමීකරණය. ඒ වැන් ඩර් වාල්ස් සමීකරණය ඉදිරිපත් කරද්දී බලලා තියෙන්නේ අර සත්‍ය වායු වල පරිමාව හින්දා යම්කිසි පරිමාවක් ඒකට වෙන් වෙන හින්දා ඒකෙන් ඇති වෙන දෝෂය මගාරවන්න පදයක් එකතු කරලා සහ පද අඩු කරලා සහ පීඩණයට යම් ශෝධනයක් එකතු කරලා තියෙනවා. බලන්න ඉතින් ඉදිරිපත් කරලා තියෙනවා තාත්වික වායු වල පීඩණය හා පරිමාව සඳහා ශෝධනයන් ඉදිරිපත් කරමින් වැන් ඩර් වාල්ස් සමීකරණය ගොඩනගා ඇත. තාත්වික වායු මගින් අත්පත් කරගන්නා පරිමාව නොගැනිය හැකි තරම් කුඩා ලෙස සැලකිය නොහැකිය. ඇත්තට මේකට පරිමාවක් තියෙනවා. ඒ හින්දා ඒ දෘශ්‍ය පරිමාවෙන් ශෝධන අගයක් අඩු කරමින් පරිපූර්ණ අවස්ථාවේ පරිමාව ලබා ගත යුතුය. ඒ කියන්නේ පරිමාවට ඉදිරිපත් කරන ශෝධනයක් මේ විදිහට පරිමාවට ඉදිරිපත් කරන ශෝධනයක් V නෙමෙයි V ඍණ NB ඒ වගේම කියනවා තාත්වික වායු අණු අතර ආකර්ෂණ බල පවතී. මේ නිසා තාත්වික වායුවක් භාජනයේ බිත්ති මත ඇති කරන පීඩනය තරමක් අඩුය. ඒ කියන්නේ මෙහෙම මේගොල්ලෝ ගිහිල්ලා භාජනයේ බිත්ති මත වදලා පීඩනය ඇති කරන්න හදනකොට මේගොල්ලෝ අතර තියෙන ආකර්ෂණය ඒකට බාධාවක් ඇති කරනවා. ඒ බාධාවෙන් හින්දා මොකද කරන්නේ? මේ පීඩනයට
සමාන කිරීම සඳහා චෝදනාගයක් එකතු කළ යුතුයි. අනේ හින්දා පීඩණයට මොකද කරන්නේ? චෝදනාගයක් ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරනවා an වර්ග බෙදීම v වර්ග කියන චෝදනය. එතකොට මෙන්න මෙහෙමයි එන්නේ PV සමාන nRT වෙනුවට p ධන n වර්ග a බෙදීම v වර්ග v ඍණ nb සමානයි nRT සමානයි nRT. ඒතරොන්නෝක තමයි වැන් ඩර් වාල්ස් සමීකරණය කියලා කියන්නේ. හරිද? එතකොට මේක තාත්වික වායු මවුලයක් සඳහා ලියන්න පුළුවන් ආකාරය. එතකොට n කියන එක එකක් වෙන හින්දා p ධන a බෙදීම v වර්ග v ඍණ b සමානයි RT. වායු මවුල එකක් සැලකුවොත් එකයි මවුල සලකලා අපිට මෙහෙම ලියන්න පුළුවන්. p ධන a බෙදීම v වර්ග v ඍණ b සමානයි nRT සමානයි nRT. ඒ විදිහට ලියන්න පුළුවන්. අපි දැන් යනවා මේ පාඩමේ අවසානම මාතෘකාවට. අවදි උෂ්ණත්වය සහ අවදි පීඩනය. අවදි උෂ්ණත්වය සහ අවදි පීඩනය. ඒතර මේකේ ප්‍රස්තාරයක් පෙන්නලා තියෙනවා. ඝන ද්‍රව වායු කියන භෞතික අවස්ථා තුනක් පෙන්නලා තිනවා කාබන් ඩයොක්සයිඩ් වල. එතකොට මේකෙදි මේ අවදි උෂ්ණත්වය කියලා කියන්නේ දැන් ඇත්තටම සත්‍ය වායු වල අණු අතර ආකර්ෂණ බල තියෙන හින්දා අපි සම්පීඩනය කරලා ඒ අංශු අතර ලංවීම වැඩි කරොත් මොකද වෙන්නේ? වායු අවස්ථාව ද්‍රව අවස්ථාව බවට පත් වෙනවා. අපිට වායු තෙරපල පුළුවන් ද්‍රව කරන්න. හැබැයි අපි දන්නවා උෂ්ණත්වය වැඩි කරනකොට වායු අංශු වල හැසිරීම ඒගොල්ලෝ වේගවත්. එහෙනම් අපි උෂ්ණත්වය ගැන සලකන්නේ නැතුව අපිට ඕනම උෂ්ණත්වයකදී වායුවක් සම්පීඩනය කළ ද්‍රව කරන්න පුළුවන්ද කියලා හිතුවොත් එහෙම ඕනම උෂ්ණත්වයකදී වායුවක් සම්පීඩනය කළ ද්‍රව කරන්න බෑ. වායුවක් සම්පීඩනය කළ ද්‍රව කරන්න පුළුවන් යම් උෂ්ණත්වයකට වඩා අඩු උෂ්ණත්වයකදී. යම් උෂ්ණත්වයකට වඩා වැඩි උෂ්ණත්වයකදී අපි කොච්චර සම්පීඩනය කරත් වායු ද්‍රව වෙන්නේ නැහැ. වායු විදිහටම තියෙනවා. අන්න ඒ වගේ අවදි උෂ්ණත්වය කියලා කියන්නේ කොතරම් පීඩනය වැඩි කරත් යම් ද්‍රවයක වාෂ්පය ද්‍රව කළ නොහැකි උපරිම උෂ්ණත්වය. අන්න ඒක තමයි අවදි උෂ්ණත්වය කියන්නේ. එහෙනම් අපි දැනගන්න ඕන උෂ්ණත්වය කියන එක වැදගත්. ඒ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයකදී පුළුවන් සම්පීඩනය කියලා ද්‍රව කරන්න. හැබැයි ඒ උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයකදී බෑ කොච්චර සම්පීඩනය කරත් ද්‍රව කරන්න වායු අවස්ථාවෙම තියෙනවා. අනේකට තමයි අපි කියන්නේ අවදි උෂ්ණත්වය කියලා. ඒතර එන්නේ අවදි උෂ්ණත්වයට වඩා අඩු ඕන මේකදී පුළුවන්නේ. ඒතකොට අපි අවදි උෂ්ණත්වය සලකලා එතෙන්දී සම්පීඩනය කළ ද්‍රව කරන්න පුළුවන් කියලා සලකනවා. ඊට වඩා වැඩි ඒවා ඉදි බෑ. ඒතර අවදි උෂ්ණත්වයේදී ඒ සම්පීඩනය කළ ද්‍රව කරන්න අපි දෙන්න ඕන පීඩනය තමයි අවදි පීඩනය කියලා කියන්නේ. ඒතර බලන්න කාබන් ඩයොක්සයිඩ් වල අපිට පෙන්නලා තියෙනවා කලාප සටහනක් මෙන්න මේ විදිහට. මේකේ මේ ද්‍රව කලාපය මේ පැත්ත පෙන්නලා තියෙනවා වායු කලාපයේ විදිහට. මේ පැත්ත පෙන්නලා තියෙනවා ඝන කලාපයේ විදිහට. එතකොට මේ පැත්තට පීඩනය අරගෙන තියෙන්නේ. y අක්ෂයට පීඩනය අරගෙන තියෙන්නේ. මේ පැත්තට පීඩනය, මේ පැත්තට උෂ්ණත්වය. මේ පැත්තට උෂ්ණත්වය අරගෙන තියෙනවා සෙල්සියස් වලින්. මේ පැත්තට පීඩනය අරගෙන තියෙනවා ATM වලින්. මෙන්න මේ විදිහට එතකොට මේගොල්ලොන්ගේ මෙන්න මේ කලාප සටහනේ මෙන්න මෙතන වැදගත් එක මෙන්න මේ ලක්ෂය T කියන එක. T කියන එක. බලන්න එතනින් තමයි කලාප වෙන්වීම සිද්ධ වෙන්නේ. එතකොට එතෙන්දී මේ පැත්ත ඝන විදිහට තියෙනවා, මෙතන ද්‍රව විදිහට තියෙනවා, මෙතන වායු විදිහට තියෙනවා. අපි
ත්‍රිකලක්ෂය කියලා හඳුන්වනවා. අපි මේ සම්බන්ධව වැඩිදුර අධ්‍යයනය කරනවා 12 වෙනි ඒකකයේදී චාලක රසායනයේ සම්බන්ධයේදී ඔතන ප්‍රස්තාවය නැවත පැහැදිලි කිරීමක් කරනවා. අපි එතෙන්දී ඒක වඩාත් පැහැදිලි කරගමු. දැනට දැනගන්න අවදි උෂ්ණත්වය සහ අවදි පීඩනය කියන්නේ මොකක්ද කියලා. හරි. අපි එතකොට වායු නියම කියන පාඩමේ අපිට නිව් සිලබස් එකේ තියෙන સિદ્ધාන්තමය කරුණු අපි සාකච්ඡා කරා. සාකච්ඡා කළ අවසන් ඊට පස්සේ අපිට බලන්න පුළුවන් 2000 අවුරුද්දේ ඉඳලා 2020 වර්ෂය වෙනකම් උසස් පෙළ විභාගයට ආපු වායු නියම පාඩමෙන් ගැටලු සියල්ලම සාකච්ඡා කරලා අපි කොහොමද මේකේ යොදා ගැනීම මේ සමීකරණ වල යොදා ගැනීම කරලා කොහොමද අපි මේ ගැටලු විසඳන්නේ කියලා අනේ පුහුණුව තමයි වැදගත්ම වෙන්නේ. ඒ හින්දා අපි ඊළඟ වීඩියෝ එකේ ඉඳලා පහුගිය විභාග ගැටලු සාකච්ඡාව පටන් ගමු.